ඉංග්‍රීසි කතා පුහුණුව Training in English Speech 15 වෙනි පාඩම. පාඩම් මාලා සැකැස්ම හා ඉදිරිපත් කිරීම ඉංග්‍රීසියට පදනම පොතේ කර්තෘ ආචාර්ය ඇන්තනී ප්‍රනාන්දු. නිෂ්පාදනය හා ප්‍රකාශන අයිතිය අන්තර් සංස්කෘතික පර්යේෂණ ආයතනය ඇල්දෙනිය කඩවත. සුබ දවසක් වේවා. 15 වෙනි පාඩම පටන් ගන්න ඉස්සෙල්ලා 14 වෙනි අභ්‍යාසයේ හරිවැරදි බලමු. ඔබේ සටහන් පොතේ ඔබ ලියලා තියෙන පිළිතුරු දැන් ඔබ ඉදිරියේ තබා ගන්න. මම දැන් දෙන්න යන පිළිතුරු අනුව ඔබේ උත්තරවල හරිවැරදි ලකුණු කර ගන්න. වැරදි තැන් හරි ගස්ස ගන්න. අභ්‍යාසය කළ යුතු විලාසය ඔබේ අත්පොතේ දක්වලා තියෙන්නේ මෙහෙමයි. තැනට ගැලපෙන ටූ ක්‍රියා රූපයක් යොදා ඉංග්‍රීසි වගන්ති සම්පූර්ණ කරන්න. ටූ ක්‍රියාව සහකාර ක්‍රියාවක් එක්ක යෙදිය යුතු තැන්වල can, could, may හා must යන පද අතරින් තැනට ගැලපෙන එක තෝරා ගන්න. මෙම අභ්‍යාසයේ ඉංග්‍රීසි වගන්තිවල හිස්තැන් පිරවීමට ඔබට යොදා ගන්න සිදුවන්නේ ටූ ක්‍රියාවක්. නමුත් ඒක සාමාන්‍ය ක්‍රියාවක් එක්ක යෙදෙන ටූ ක්‍රියාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුළුවන් හෝ ඕනෑ අර්ථවල සහකාර ක්‍රියාවක් එක්ක එකට යෙදෙන ටූ ක්‍රියාවක් වෙන්නත් පුළුවන්. සහකාර ක්‍රියාවක් එක්ක යෙදෙන විට ටූ ක්‍රියාව යෙදෙන්නේ ටූ නිපාතය නොමැතිවයි. ඒ බව සිහියේ තබාගෙන දැන් අපි වගන්තියෙන් වගන්තිය ගමු. 1. ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔහු මට අවවාද කළා. එතන ඉගෙන ගන්න සඳහා to study යන ටූ ක්‍රියාව යොදන්න ඕන. එතකොට වගන්තිය he advised me to study English. He advised me to study English. 2. මගේ උපන්දිනයට එන්න ඔහු පොරොන්දු වුණා. එතන එන්න සඳහා to come යන ටූ ක්‍රියාව යොදන්න ඕන. එතකොට වගන්තිය he promised to come for my birthday. He promised to come for my birthday. 3. ඔහුට ගුරුවරයෙක් වෙන්න ඕන කරනවා. එතන වෙන්න සඳහා is are ක්‍රියාවේ ටූ ක්‍රියාව වන to be යන්න යොදන්න ඕන. එතකොට වගන්තිය he wants to be a teacher. He wants to be a teacher. 4. මම මගේ අත් හොදන්න ඕන. එතන හොදන්න ඕන සඳහා must wash කියා යොදන්න ඕන. එතකොට වගන්තිය I must wash my hands. I must wash my hands. 5. රීටාට දැන් හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. එතන කතා කරන්න පුළුවන් සඳහා can speak කියා යොදන්න ඕන. එතකොට වගන්තිය රීටා can speak English well now. Rita can speak English well now. 6. සරත්ත කාර් එකක් එලවන්න බැහැ. එතන එලවන්න බැහැ සඳහා cannot drive කියා යොදන්න ඕන. can't drive කියලත් කියන්න පුළුවන්. එතකොට වගන්තිය සරත් cannot drive a car. Sarath cannot drive a car. 7. ඔයා මහන්සි වෙලා පාඩම් කරන්න ඕන. එතන පාඩම් කරන්න ඕන සඳහා must study කියා යොදන්න ඕන. එතකොට වගන්තිය you must study hard. You must study hard. 8. අම්මාට ඊයේ පන්සලට යන්න බැරුව ගියා. එතන යන්න බැරුව ගියා සඳහා could not go කියා යොදන්න ඕන. එතකොට වගන්තිය අම්මා could not go to the පන්සල yesterday. Amma could not go to the pansala yesterday. 9. හෙට ඒගොල්ලෝ වැඩට නොඑන්න පුළුවන්. එතන පුළුවන් යන්න භාවිතා වෙලා තියෙන්නේ කළ හැක්ක කාර්තයෙන් නෙමෙයි විය හැක්ක කාර්තයෙන්. එතන නොඑන්න පුළුවන් සඳහා may not come කියා යොදන්න ඕන. එතකොට වගන්තිය they may not come for work tomorrow. They may not come for work tomorrow. 10. ඔයාට පොල් ගස් නගින්න බැරිද? එතන නගින්න බැරිද සඳහා can't climb කියා යොදන්න ඕන. ප්‍රශ්නයක් නිසා can't යන්න උක්තයට පෙර දමන්න ඕන. එතකොට වගන්තිය can't you climb coconut trees? Can't you climb coconut trees? 14 වෙනි අභ්‍යාසය එතනින් අවසන් වෙනවා. දැන් අපි 15 වෙනි පාඩමේ පළමු හෙවත් ව්‍යාකරණ විස්තර කොටසට යමු.
මේ පාඩමෙන් ඒ වගේම ඊළඟ පාඩමෙනුත් මා ඔබට හඳුන්වා දෙන්න යන්නේ අලුත්ම ස්වරූපයක ක්‍රියාපද වර්ගයක්. අපි මේ දක්වා ඉගෙනගත්තු ක්‍රියාරූප හැම එකක්ම අයත් වන්නේ කර්තෘකාරක කියන ක්‍රියාරූප වර්ගයටයි. නමුත් ඔබ දන්නවා කර්තෘකාරක වගේම කර්මකාරක කියලත් ක්‍රියාරූප වර්ගයක් තියෙනවා කියලා. සිංහලෙත් තියෙනවා, ඉංග්‍රීසියෙත් තියෙනවා. අද අපි බලන්න යන්නේ කර්මකාරක කියන ක්‍රියාරූප වර්ගයයි. කර්මකාරක ක්‍රමයේ ඉංග්‍රීසි ක්‍රියාරූප හැඳින ගන්නත් ඒවාට හුරු වෙන්නත් කොහොමටවත් අමාරු නැහැ. නමුත් එක දෙයක් මම ඔබට මුලදීම කියන්න ඕන. ඒක අහලා බය වෙන්න එපා. කර්මකාරක නමින් සිංහලයේ දැක්වෙන යෙදුම් ක්‍රමය දිහා විතරක් බලලා ඒ ක්‍රියාරූප විතරක් ආදර්ශයට අරගෙන කර්මකාරක ඉංග්‍රීසි ක්‍රියාරූප යෙදිය යුත්තේ කොයි අවස්ථාවලද කියන එක ඔබට හොයාගන්න බැරි වෙනවා. මම එහෙම කියන්නේ විශේෂ හේතුවක් උඩයි. ඒ මේකයි. සිංහල භාෂාවේ කර්මකාරක කියා හැඳින්විය හැකි ක්‍රියාරූපයක් තියෙන්නේ ලියන සිංහලයට විතරයි. කතා කරන සිංහලයට එවන්නක් නැහැ. ලියන සිංහලය කතා කරන සිංහලයට වඩා කොච්චර වෙනස්ද කියා මම ඔබට කියන්න ඕනේ නැහැ. දෙක අතර වෙනස වඩාත්ම කාවදින විදිහකට අපට දැක ගන්න ලැබෙන්නේ කර්මකාරක යෙදුම් ක්‍රමය සැලකිල්ලට ගත්තහමයි. සිංහල ව්‍යාකරණ පොත්වල කර්මකාරක ක්‍රියාරූප දක්වන්න යොදාගෙන තියෙන නිදර්ශනයක් අරගෙන බැලුවොත් ඒ බව ඔබට හොඳාකාර පැහැදිලි වෙයි. ඒ වායේ ළමයා බත් කයි කියන කර්තෘකාරක වගන්තිය කර්මකාරකයට පෙරලා දැක්වෙන්නේ ළමයා විසින් බත් කනු ලබයි යනු වශයෙන්. නමුත් ඔබ හොඳට දන්නවා කනු ලබයි, කනු ලැබේ, කනු ලැබුණි, කන ලදී වැනි ක්‍රියාරූප ඒ වගේම විසින් යන නිපාතයේ වුණත් කතා කරන සිංහලේ දක්නට ලැබෙන්නේ නැහැ කියලා. ඒ හින්දා ඉංග්‍රීසියේ කර්මකාරක ක්‍රමය කොයි විදිහේ එකක්ද කියලා දක්වද්දී ලියන සිංහලේ කර්මකාරකය ආදර්ශයට අරගෙන වැඩක් නැහැ. ඉංග්‍රීසියේ කර්මකාරක ක්‍රමය කොයි ආකාරයේ එකක්ද කියලා හොයාගන්න ඕන නම් කතා කරන සිංහලේ ඊට සමාන යෙදුම් ක්‍රමය මොකක්ද කියලා අපි හොයාගන්න ඕන. කතා කරන සිංහලේ කර්මකාරක යන නමින් හැඳින්විය හැකි ක්‍රියාරූපයක් නැහැ. නමුත් කර්මකාරක ක්‍රියාවක් තුලින් විතරක් අපට ඉංග්‍රීසියට පෙරලීමට සිදුවන වගන්ති ක්‍රමයක් තියෙනවා. කර්මකාරක ක්‍රියාරූපයක් ඉංග්‍රීසියෙන් භාවිතා කළ යුත්තේ කොයි අවස්ථාවලද කියලා නිරවුල්ව වටහා ගන්න නම් කතා කරන සිංහලේ ඒ වගන්ති ක්‍රමය ඔබ මුල සිටම හොඳාකාර හැඳිනගෙන ඉන්න ඕන. ඒ වගන්ති ක්‍රමය ඔබට පැහැදිලිව වටහා ගන්න සලස්සන්න මම ඔබට දැන් සංවාද දෙකක් දෙන්න යනවා. දෙකම කෙටි. දෙකේම තියෙන්නේ එක ප්‍රශ්නයක් හා උත්තරයක් විතරයි. ඒ දෙක දිහා බලපුවාම ඔබට පෙනී යාවි පළමු සංවාදයේ ප්‍රශ්නය හා උත්තරය නම් ඔබට දැන් හුරු පුරුදු කර්තෘකාරක ක්‍රමයට ඉංග්‍රීසියට පෙරලන්න පුළුවන් කියලා. නමුත් දෙවෙනි ප්‍රශ්නය හා උත්තරය ඒ ක්‍රමයට ඉංග්‍රීසියට පෙරලන්න බෑ. ඒක පෙරලන්න පුළුවන් කර්මකාරක ක්‍රමයට විතරයි. පළමුවෙන් අපි බලමු ඒ සංවාද දෙකට ඇහුම්කන් දෙනකොට ඒ දෙක අතර වෙනසක් තියෙනවාද? තියෙනවා නම් ඒක මොකක්ද කියලා ඔබට හොයාගන්න පුළුවන්ද කියන එක. පළමුවෙන් අපි ගමු කර්තෘකාරක ක්‍රමයට ඉංග්‍රීසියට පෙරලිය හැකි ප්‍රශ්නය හා උත්තරය. සීතා ඔයා බත්තු යන්නේ කොහොමද? මම බත්තු යන්නේ මෙහෙමයි. දැන් අපි ගමු කර්මකාරක ක්‍රමයට විතරක් ඉංග්‍රීසියට පෙරලිය යුතු ප්‍රශ්නය හා උත්තරය. ඒකත් බොහෝ දුරට ඒ වගේමයි.
පිටස්තර වෙනස බොහෝම පොඩි. මල්කාන්ති බත්තු යන්නේ කොහොමද? බත්තු යන්නේ මෙහෙමයි. දෙක අතර වෙනස ඔබට හොයාගන්න පුළුවන් වුණාද? බැරි වුණා නම් නැවත වරක් ඒකට ඇහුම්කන් දීලා බලන්න. පළමු සංවාදය සීතා හා මා අතර. සීතා ඔයා බත්තු යන්නේ කොහොමද? මම බත්තු යන්නේ මෙහෙමයි. දෙවැනි සංවාදය මල්කාන්ති හා මා අතර. මල්කාන්ති බත්තු යන්නේ කොහොමද? බත්තු යන්නේ මෙහෙමයි. සීතා එක්ක හා මල්කාන්ති එක්ක කරපු ඒ සංවාද දෙක අතර බැලූ බැල්මට නම් එතරම් වෙනසක් නැහැ. දෙකේම සාකච්ඡා වෙන්නේ බත් උයන ආකාරය ගැනයි. ප්‍රශ්න උත්තර ජෝඩු දෙකේම ක්‍රියාරූප එකාකාරයි. දෙකේම භාවිතා වෙලා තියෙන්නේ උයන්නේ යන එකම ක්‍රියාරූපයයි. නමුත් විමසිල්ලෙන් බැලුවොත් ඔබට පෙනේවි එක පාරට නොපෙනුනාට ඒ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා කියලා. පළමු ප්‍රශ්න උත්තර දෙකේ කරන්නෙක් දැක්වෙනවා. ඒවායේ ඔයා හා මම යන කර්තෘ පද ඇතුළත් වෙලා තියෙනවා. ඒ හින්දා ඒවා කර්තෘ සහිතයි. දෙවෙනි ප්‍රශ්න උත්තර දෙකේ එවැනි කරන්නෙක් නැහැ. ඒ හින්දා ඒවා කර්තෘ රහිතයි. කතා කරන සිංහලේ ඒ ආකාරයට කර්තෘ සහිත හා කර්තෘ රහිත කියා දක්වන්න පුළුවන් වගන්ති ක්‍රම දෙකක් තියෙනවා. ඒ වගන්ති ක්‍රම දෙක වඩා පහසුවෙන් වෙන්කර දක්වන්න කර්තෘ සහිත වගන්ති සකර්තෘක වගන්ති හැටියටත් කර්තෘ රහිත වගන්ති අකර්තෘක වගන්ති හැටියටත් අපිට නම් කර ගන්න පුළුවන්. ඉංග්‍රීසියේ කර්මකාරක යෙදුම් ක්‍රමය නිර්වුල්ව වටහා ගන්න සකර්තෘක හා අකර්තෘක කියන මේ වගන්ති ක්‍රම දෙක සැලකිල්ලට ගැනීම හරි වැදගත්. කතා කරන සිංහලේ සකර්තෘක වගන්ති ක්‍රමය ඉංග්‍රීසියේ කර්තෘකාරකයට සමානයි. අකර්තෘක වගන්ති ක්‍රමය ඉංග්‍රීසි කර්මකාරකයට සමානයි. කතා කරන සිංහලේ අකර්තෘක වගන්ති ඉංග්‍රීසියට පෙරලිය හැක්කේ කර්මකාරක ක්‍රියාරූප තුලින් විතරයි. කතා කරන සිංහලේ දක්නට ලැබෙන සකර්තෘක හා අකර්තෘක කියන ඒ වගන්ති ක්‍රම දෙක අතර වෙනස ඔබට හරියාකාර වැටහුණා නම් ඉංග්‍රීසියේ කර්මකාරක ක්‍රියාරූප භාවිතා කළ යුත්තේ කොයි අවස්ථාවලද කියන එක සම්බන්ධයෙන් ඔබට ඉදිරියට කිසිම ගැටලුවක් කවදාවත් ඇතිවන්න ඉඩක් නැහැ. ඔබට කරන්න තියෙන්නේ මෙපමණයි. අකර්තෘක ක්‍රමේ වගන්තියක් ඔබට හමුවන්නේ කොතනද? එතන බය නැතුව එකපාරම ඉංග්‍රීසි කර්මකාරක රූපය භාවිතා කරන්න. නමුත් ඒක නිවැරදිව කරන්න නම් ඊට කලින් කර්මකාරක ඉංග්‍රීසි ක්‍රියාවක ස්වරූපය කොයි ආකාරද? කර්මකාරක ක්‍රියාවක් හදාගන්නේ කොහොමද කියලා අපි දැනගෙන ඉන්න ඕන. කර්මකාරක රූප හදාගන්නේ කොහොමද කියලා බලන්න අපි පළමුවෙන් කර්මකාරක ක්‍රමේ වර්තමානයේ ගමු. ඒකටත් කර්තෘකාරකයට වගේම සරල හා පවතින කියන ක්‍රියාරූප දෙවර්ගයම තියෙනවා. කුමන ස්වරූපයක කර්මකාරක ක්‍රියාරූපයක් වුණත් හදා ගනිද්දී ඔබ එක දෙයක් මතක තියාගන්න ඕන. කර්මකාරක ක්‍රමේ හැම ක්‍රියාරූපයක්ම තනා ගන්න ක්‍රියාපදයක තුන්වෙනි මූලය පාවිච්චි කරන්න ඕන. eat කනවා හා wash හොදනවා යන ක්‍රියාපද ගත්තොත් ඒවායේ තුන්වෙනි මූලය මොකක්ද කියලා ඔබ දන්නවා. ඒවා eaten eaten හා washed washed ක්‍රියාපදයක ඒ තුන්වෙනි මූලය හොයාගත්තට පස්සේ ඔබට කරන්න තියෙන්නේ ඊට ඉදිරියෙන් is ක්‍රියාවේ තැනට ගැලපෙන රූපේ යොදන එක විතරයි. සරල වර්තමානයේ රූපය සඳහා යොදන්නේ is හා යන පදමයි. ඒ අනුව eat හා wash යන ක්‍රියාපදවල කර්මකාරක ක්‍රමයේ සරල වර්තමානයේ කොයි ආකාරද කියලා බලමු. වඩා හොඳින් වටහා ගන්න ඒ කර්මකාරක රූප කර්තෘකාරක රූප එක්කම ගමු.
කනවා කර්තෘකාරක eat නැත්නම් do it. කනවා කර්මකාරක is eaten. කර්තෘකාරක ක්‍රමේ සරල වර්තමානයේට තනිපද දෙපද කියා රූප දෙකක් තියෙන බව ඔබ දැන් හොඳින් දන්නවා. නමුත් කර්මකාරකයට ඇත්තේ දෙපද ක්‍රියාවක් විතරයි. හෝදනවා කර්තෘකාරක wash නැත්නම් do wash. හෝදනවා කර්මකාරක is washed. ඒ අනුව අපි කලින් දුටු සංවාද දෙක ඉංග්‍රීසියට පෙරලෙන්නේ කොහොමද කියලා බලමු. පළමු සංවාදය. සීතා ඔයා බත් උයන්නේ කොහොමද? මම බත් උයන්නේ මෙහෙමයි. ඒ වගන්ති දෙක සකර්තෘකයි. ඒවා කර්තෘකාරක ක්‍රමයට ඉංග්‍රීසියට පෙරලන්න ඕන. සීතා how do you cook rice? I cook rice like this. දෙවෙනි සංවාදය. මල්කාන්ති බත් උයන්නේ කොහොමද? බත් උයන්නේ මෙහෙමයි. ඒ වගන්ති දෙක අකර්තෘකයි. ඒවා කර්මකාරක ක්‍රමයට ඉංග්‍රීසියට පෙරලන්න ඕන. මල්කාන්ති how is rice cooked? Rice is cooked like this. දැන් අපි කර්මකාරක ක්‍රමේ පවතින වර්තමාන රූපයට යමු. කර්තෘකාරකේ වගේම කර්මකාරකයේ පවතින රූපේ භාවිතා වෙන්නේ මේ දැන් කරනවා නැත්නම් කර කර ඉන්නවා කියලා කියන්න ඕන වුණාමයි. කර්මකාරකයේ පවතින රූපය හදා ගනිද්දී සරල රූපය හදා ගනිද්දී වගේම ක්‍රියාපදයක තුන්වෙනි මූලය අපිට උපයෝගී කරගන්න වෙනවා. ඒක අරගෙන ඒකට ඉදිරියෙන් is ආ ක්‍රියාවේ පවතින රූපේ හැටියට සැලකෙන is being යන දෙපද ක්‍රියාව දාන්න ඕන. ඒකේ පළවෙනි පදය is is දෙවෙනි පදය being being being. is being යන ඒ දෙපද යෙදුමේ අර්ථය ඉඳිමින් ඉන්නවා වැන්නක්. නමුත් ඒක ස්වාධීනව වෙනම භාවිතා කළ හැකි ක්‍රියාරූපයක් නෙමෙයි. ඒක පාවිච්චි වෙන්නේ කර්මකාරක ක්‍රමේ පවතින ක්‍රියාරූපය තුල විතරයි. කර්මකාරකයේ පවතින වර්තමාන රූපය හදාගන්න ක්‍රියාපදයක තුන්වෙනි මූලයට ඉදිරියෙන් අපට දමන්න තියෙන්නේ ඒකයි. ඒ අනුව eat කනවා, have wash හෝදනවා යන ක්‍රියාපදවල ඒ රූපය මෙහෙමයි. වඩා හොඳින් බලාගන්න ඒකත් කර්තෘකාරක ක්‍රමේ පවතින වර්තමාන රූපය එක්කම ගමු. කනවා කර්තෘකාරක is eating. කනවා කර්මකාරක is being eaten. හෝදනවා කර්තෘකාරක is washing. හෝදනවා කර්මකාරක is being washed. පවතින ක්‍රමේ ඒ රූපයත් සමග ඔබට පළමු වතාවට පද තුනක ක්‍රියා රූපයක් හමු වෙනවා. තුන් පද රූපයක not පදයේ දමන්නේත් ප්‍රශ්නයක නම් උක්තය දමන්නේත් පළමුවෙනි පදයට පසුවයි. දෙවෙනි පදයට පසුව නෙමේ. ඒ බව මුල සිටම හොඳට සිහි තබා ගන්න. දැන් අපි කර්තෘකාරක කර්මකාරක දෙකේම ඒ පවතින රූප වගන්තිවල භාවිතා වෙන්නේ කොහොමද කියලා බලමු. මෙතනත් ඒක දෙබස් දෙකක් තුලින්ම බලමු. පළමු දෙබස. එයා ඔයාගේ සපත්තු ජෝඩුව හදනවාද? ඔව්, එයා ඒක හදනවා. ඒ ප්‍රශ්නය හා උත්තරය සකර්තෘකයි. ඒකේ එයා යන කර්තෘ පදයක් තියෙනවා. ඒ හින්දා ඒ වගන්ති කර්තෘකාරක ක්‍රමයට සකස් කරන්න ඕන. Is he making your pair of shoes? Yes, he is making my pair of shoes. දෙවෙනි දෙබස. ඔයාගේ සපත්තු ජෝඩුව දැන් හදනවාද? ඔව්, දැන් ඒක හදනවා. ඒ ප්‍රශ්නේ හා උත්තරය අකර්තෘකයි. කරන්නෙක් ඒවා වල දක්වල නැහැ. ඒ හින්දා කර්මකාරක ක්‍රමයට ඒවා සකස් කරන්න ඕන. Is your pair of shoes being made now?
Yes, it is being made now. වර්තමාන කාලයට අයත් කර්මකාරක රූප කර්තෘකාරක රූප වලට වඩා වෙනස් වුණාට දෙකේම සරල පවතින රූප භාවිතා වෙන්නේ එක හා සමානයයි කිව යුතු අවස්ථාවලයි. කර්තෘකාරක වර්තමානයට බලපාන පොදු සිදුවිලි තනි සිදුවිලි ભેදය කර්මකාරක වර්තමානයටත් බලපානවා. සරල රූපය භාවිතා කරන්න පුළුවන් යමක් ප්‍රතිපත්තියක් පුරුද්දක් සම්ප්‍රදායක් වශයෙන් කරනවා හෝ කෙරෙනවා කියලා කියනකොට විතරයි. දැන් වෙමින් පවතින දෙයක් ගැන කියනකොට ඒක පාවිච්චි කරන්න බෑ. එතන පාවිච්චි කරන්න ඕන පවතින වර්තමානයයි. ඉංග්‍රීසි කර්මකාරකයේ ස්වරූපය ගැනත් කර්මකාරක වර්තමානයේ සරල හා පවතින රූප ගැනත් ඔබ දැන සිටිය යුතු ප්‍රධාන කරුණු ඒවායි. පාඩමේ ව්‍යාකරණ විස්තර කොටස එතනින් අවසන් වෙනවා. දැන් අපි කතාව පුහුණු කරන දෙවෙනි හෙවත් දෙබස් කොටසට යමු. දැන් අපි මේ පාඩමෙන් ඔබ ඉගෙනගත් ක්‍රියාරූප දෙක එදිනෙදා කතා බහේදී අපට හමුවන්නේ කොයි ආකාරයටද කියලා බලමු. ඒ වායේ සාමාන්‍ය භාවිතය දක්වන්නත් ක්‍රියාරූපවල නිවැරදි භාවිතයට ඔබව හුරු කරන්නත් දැන් මම ඔබට දෙබස් කාණ්ඩ දෙකක්ම දෙන්න යනවා. ඒ වායින් පළමුවෙනි එකෙන් සරල වර්තමානයත් දෙවෙනි එකෙන් පවතින වර්තමානයත් සාමාන්‍ය කතා බහේදී ව්‍යවහාර වෙන විලාසය ඔබට දැක ගන්න ලැබෙනවා. ඒ හැම දෙබසකම කර්මකාරක රූපවල භාවිතය වගේම කර්තෘකාරක රූපවල භාවිතයත් ඔබට දැක ගන්න ලැබෙනවා. පළමුවෙන් අපි සරල වර්තමානයේ දක්වන දෙබස් කාණ්ඩේ ගමු. 1. මල්කාන්ති කොහොමද ඔයා කමිස හොදන්නේ? මම කමිස හොදන්නේ මෙහෙමයි. Malkanti, how do you wash shirts? I wash shirts like this. සීතා කොහොමද කමිස හොදන්නේ? කමිස හොදන්නේ මෙහෙමයි. Sita, how are shirts washed? Shirts are washed like this. 2. සුනිල් කොහොමද ඔයා පාන් පුච්චන්නේ? මම පාන් පුච්චන්නේ මෙහෙමයි. Sunil, how do you bake bread? I bake bread like this. රනිල් කොහොමද පාන් පුච්චන්නේ? පාන් පුච්චන්නේ මෙහෙමයි. Ranil, how is bread baked? Bread is baked like this. 3. සුනිල් ඔයා පුටුවක් හදන්නේ කොහොමද? මම පුටුවක් හදන්නේ මෙහෙමයි. Sunil, how do you make a chair? I make a chair like this. රනිල් කොහොමද පුටුවක් හදන්නේ? පුටුවක් හදන්නේ මෙහෙමයි. Ranil, how is a chair made? A chair is made like this. 4. සුනිල් ඔයා කොහොමද පොත් බඳින්නේ? මම පොත් බඳින්නේ මෙහෙමයි. Sunil, how do you bind books? I bind books like this. රනිල් කොහොමද පොත් බඳින්නේ? පොත් බඳින්නේ මෙහෙමයි. Ranil, how are books bound? Books are bound like this. 5. මල්කාන්ති ඔයා කොහොමද ගවුම් මහන්නේ? මම ගවුම් මහන්නේ මෙහෙමයි. Malkanti, how do you sew frocks? I sew frocks like this. සීතා කොහොමද ගවුම් මහන්නේ? ගවුම් මහන්නේ මෙහෙමයි. Sita, how are frocks sewn? Frocks are sewn like this. 6. මල්කාන්ති ඔයා වට්ටි වියන්නේ කොහොමද? මම වට්ටි වියන්නේ මෙහෙමයි. Malkanti, how do you weave baskets? I weave baskets like this. සීතා වට්ටි වියන්නේ කොහොමද? වට්ටි වියන්නේ මෙහෙමයි. Sita, how are baskets woven? Baskets are woven like this. 7. සුනිල් ඔයා මිරිස් වවන්නේ කොහොමද? මම මිරිස් වවන්නේ මෙහෙමයි. Sunil, how do you grow chilies? I grow chilies like this. රනිල් මිරිස් වවන්නේ කොහොමද? මිරිස් වවන්නේ මෙහෙමයි. Ranil, how are chilies grown? Chilies are grown like this. දැන් අපි පවතින වර්තමානයේ භාවිතා වෙන දෙවැනි දෙබස් කාණ්ඩයට යමු. 1. එයා වත්ත දැන් අතු ගන්නවාද? ඔව්, එයා දැන් වත්ත අතු ගන්නවා. Is he sweeping the garden now? Yes, he is sweeping the garden now.
දැන් වත්ත අතු ගන්නවද? ඔව් දැන් වත්ත අතු ගන්නවා. Is the garden being swept now? Yes, the garden is being swept now. දෙක. ගුරුතුමා ඔයාගේ රචනාව දැන් කරෙක්ට් කරනවද? ඔව් ඔහු ඒක දැන් කරෙක්ට් කරනවා. Is the teacher correcting your essay now? Yes, he is correcting it now. ඔයාගේ රචනාව දැන් කරෙක්ට් කරනවද? ඔව් ඒක දැන් කරෙක්ට් කරනවා. Is your essay being corrected now? Yes, it is being corrected now. 3. මේසන් බාස් ඔයගොල්ලන්ගේ ගේ දැන් පින්තාරු කරනවද? ඔව් ඔහු ඒක දැන් පින්තාරු කරනවා. Is the mason painting your house now? Yes, he is painting it now. ඔයගොල්ලන්ගේ ගේ දැන් පින්තාරු කරනවද? ඔව් ඒක දැන් පින්තාරු කරනවා. Is your house being painted now? Yes, it is being painted now. 4. ඔයගොල්ලන්ගේ තාත්තා මේ දවස්වල ඔයගොල්ලන්ගේ වී වපුරනවාද? ඔව් මේ දවස්වල තාත්තා අපේ වී වපුරනවා. Is your tata sowing your paddy these days? Yes, he is sowing our paddy these days. මේ දවස්වල ඔයගොල්ලන්ගේ වී වපුරනවාද? ඔව් මේ දවස්වල අපේ වී වපුරනවා. Is your paddy being sown these days? Yes, our paddy is being sown these days. 5. ලිපිකාරිය ඔයාගේ ලියුම දැන් ටයිප් කරනවාද? ඔව් ඈ ඒක දැන් ටයිප් කරනවා. Is the clerk typing your letter now? Yes, she is typing it now. ඔයාගේ ලියුම දැන් ටයිප් කරනවාද? ඔව් ඒක දැන් ටයිප් කරනවා. Is your letter being typed now? Yes, it is being typed now. 6. අක්කා කේක් එක පුච්චනවාද? ඔව් අක්කා කේක් එක පුච්චනවා. Is Akka baking the cake? Yes, Akka is baking the cake. කේක් එක පුච්චනවාද? ඔව් කේක් එක පුච්චනවා. Is the cake being baked? Yes, the cake is being baked. 7. වඩු බාස් ඔයාගේ කබඩ් එක හදනවාද? ඔව් ඔහු ඒක හදනවා. Is the carpenter making your cupboard? Yes, he is making it. ඔයාගේ කබඩ් එක හදනවාද? ඔව් ඒක හදනවා. Is your cupboard being made? Yes, it is being made. මේ දෙබස් කාණ්ඩ දෙකට ඔබ හොඳින් ඇහුම්කන් දෙන්න ඇති කියලා මම හිතනවා. දැන් ඔබ ඒ දෙබස් ඔබේ අත්පොතේ දක්වලා තියෙන විදිහට සිංහල වගන්ති නොමැතිව කිහිප විටක් ශබ්ද නගා කියවා ඉංග්‍රීසි භාෂාවේ කතා රටාවට හුරු වෙන්න මහන්සි ගන්න. පරිපූර්ණ ඉංග්‍රීසි දැනුමක් ප්‍රදානය කිරීමේ අරමුණින් සකස් කරලා තියෙන ඉංග්‍රීසි කතා පුහුණුව යන මෙම පාඩම් මාලාවේ 15 වෙනි පාඩම මෙතනින් අවසන් වෙනවා. ඔබට සුබ දවසක් වේවා.